समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කුද්දා විතක්කා සුකුමා විතක්කා අනුග්ගතෝ මනසා උප්පිලාවා ඒතේ අවිද්වා මනසෝ විතක්කේ හුරා හුරං ධාවති භන්ත චිත්තෝ ඒතේච විද්වා මනසෝ විතක්කේ ආතාපි යෝ සංවරති සතිමා අනුග්ගතේ මනසෝ උප්පිලාවා අසේසමේතේ පජහාසි බුද්ධෝති ධර්මශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි මා අද මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ සූත්‍ර පිටකයේහි කුද්දක නිකායට අයත් උදාන පාළියේ මේඝිය වග්ග කියන සූත්‍ර එකතුවට අයිති මේඝිය සූත්‍රයයි. මේ සූත්‍ර දේශනාව ආශ්‍රයෙන් අපි කාටත් වැදගත් වෙන ඊතා වටිනා දහම් කරුණු ගණනාවක් පැහැදිලි කර දෙන්නටයි මා අද සූදානම් වන්නේ. මේඝිය සූත්‍රය පින්වත්නි බුදුරජාණන් වහන්සේ චාලිකා කියන නගරයේ චාලිකා පර්වතයේ වැඩ ඉන්න කාලයක මේඝිය හාමුදුරුව මුල් කොට දේශනා කොට වදාළ සූත්‍ර දේශනාවක්. ඒ කාලේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ උවටැන් කළේ මේඝිය හාමුදුරුවෝයි. එදා බුදුරජාණන් වහන්සේ චාලිකා පර්වතයේ වැඩ ඉඳපු දවසක් මේඝිය හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිදිලා ජන්තු ග්‍රාමයේහි පිණ්ඩපාතේ වඩින්නට බුදුහාමුදුරුවන්ගෙන් අවසර ඉල්ලා හිටියා. බුදුහාමුදුරුවෝ අවසරය උන්වහන්සේට ලබා දුන්නා. ජන්තු ග්‍රාමේ පිඬුසිඟා වැඩිය මේඝිය හාමුදුරුවෝ පිණ්ඩපාතයෙන් පස්සේ හවස් වරුවේ කිමිකාලා ගංගාව ගලාගෙන ගිය කෙලේ රොදක ජංගා විහරණයට වැඩමවා වදාලා හවස විවේකීව එවිදීමටයි පින්වත්නි ජංගා විහරණය කියලා කියන්නේ. සුවතාවේ සඳහා ශාරීරික සුවය සඳහා
හවස ඇවිදින චාරිත්‍රය අදටත් මිනිසුන් අතර පවතින චාරිත්‍රයක්. මේ ගිය හාමුදුරුවෝ කිමිකාලා ගංතෙර මේ ජංගා විහරණේ යෙදෙනකොට ඈතින් නිල් ඝන වන රොදක් දැක්කා. ඒක අඹවනයක්. මේ අඹවනේ දැකපු මේ ගිය හාමුදුරුවෝ කල්පනා කළා මං වාගේ කෙනෙකුට අර ඈතින් පේන අඹවනය බොහොම හොඳ තැනක්. සිත සමාධිගත කරගන්නට භාවනා කරන්නට හොඳම තැනක් තමයි අර ඈතින් පේන අඹවනය. එහෙම කල්පනා කරලා පින්වත්නි මේ ගිය හාමුදුරුවෝ ඉක්මනින්ම බුදුහාමුදුරුවෝ ළඟට ඇවිදින් උන්වහන්සේගෙන් අවසර ප්‍රාර්ථනා කළා. බුදුහාමුදුරුවනේ මං අද පිණ්ඩපාතේ ගිහින් ජංගා විහරණේ යෙදෙනකොට හවස් වරුවේ මං දැක්කා බොහෝම ලස්සන අඹවනයක්. ඒක දැකපුවාම මට එක විටම හිතුනේ එතන මං වාගේ කෙනෙකුට ඊටාම සුදුසු තැනක් කියලා. භාවනා කරලා සිත සමාධිගත කරගෙන උතුම් වූ ධර්මාවබෝධයත් ලබා ගන්න මට එතනදි පුළුවන් කියලා මං හිතුවා. ඒ හින්දා බුදුහාමුදුරුවනේ මට අවසර දෙන්න මේ අඹවනේට යන්න. ඒ වෙලාවේ පින්වත්නි බුදුහාමුදුරුවෝ මේ ගිය හාමුදුරුවන්ට වදාලා මේ ගිය අද මම තනියෙනුයි මේ චාලිකා පර්වතයේ ඉන්නේ. වෙන කෙනෙක් ඇත්තෙම නෑ. ඔබයි මමයි විතරයි. ඔබ ගියොත් මං තනි වෙනවා. ඒ නිසා කවුරු හරි කෙනෙක් එනකන්වත් ඉඳලා යන්නට කියලා මේ ගිය හාමුදුරුවෝ දෙතුන් වතාවේ එවිටිලි කරනකොට බුදුහාමුදුරුවන්ට පින්වත්නි බුදුහාමුදුරුව වදාලා. බුදුහාමුදුරුවන්ගේ ඉල්ලීම මේ ගිය හාමුදුරුවෝ ගණනකටවත් ගත්තේ නෑ. සලකා බැලුවේ නෑ. උන්වහන්සේ තමන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න ඉක්මනින් භාවනා කරලා ඉක්මනින් නිවන් අවබෝධ කරගන්න හොඳයි කියලා හිතුණු මේ අඹවනයට ගියා. බුදුහාමුදුරුවෝ අවසරත් දුන්නා. එහෙමනම් යන්න කරන්න දෙයක් නෑ. මේ ගිය හාමුදුරුවෝ මේ අඹවනයට ගිහින් පින්වත්නි අඹ ගහක් මුල වාඩි වෙලා ඉඳගෙන දැන් සිත සමාධිගත කරගන්නට කල්පනා කළා, උත්සාහ කළා. ඔය වෙලාවේ පින්වත්නි මේ ගිය හාමුදුරුවන්ගේ හිතට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන මේ තුන් වර්ගයක විතර්ක ඇති වුණා, සිතිවිලි පහළ වුණා. කාමය සම්බන්ධ සිතිවිලි, කාම විතක්ක, ද්වේෂය සම්බන්ධ සිතිවිලි, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක, විහිංසාව සම්බන්ධ විතර්කය. මේ විදිහට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන තුන් වර්ගයක විතර්කයන්, සිතිවිලි මේ ගිය හාමුදුරුවන්ගේ හිත ඇතුලේ වැඩෙන්නට පටන් ගත්තා, ව්‍යාප්ත වෙන්නට පටන් ගත්තා. මේ ගිය හාමුදුරුවන්ට පින්වත්නි හැකියාව ලැබුණේ නෑ මේ ඇතිවෙන විතර්කයන් පාලනය කරගන්නට. ඒවා යටපත් කරගන්නට පුළුවන්කමක් ලැබුණේ නෑ. නැවත නැවතත් හිත ඇතුලේ මේ විතර්ක
වැඩෙන්නට පටන් ගත්ත නිසා මේ ගිය හාමුදුරුවෝ භාවනාව අතෑරලා නැවතත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණියා. බුදුරජාණන් වහන්සේ හමුවට එවිදින් කරුණු කාරණා ප්‍රකාශ කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගිය කරුණු පහක් තවමත් ඔබ විසින් මුහු කුරවලා නැහැ. චේතෝ විමුක්තිය සලසා ගන්නට නම් ඔබ විසින් මුහු කරවිය යුතු කරුණු පහක් තියෙනවා. ඊ කරුණු පහ ඔබ වැඩි දියුණු කරලා නැහැ. වර්ධනය කරලා නැහැ. ඒ නිසා ඔබට හිත ඇතුලේ ඇතිවෙන කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතර්ක කියන මේ විතර්කයන් පාලනය කරගන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ. එහෙම වදාරමින් බුදුහාමුදුරුවෝ පින්වත්නි මේ ගිය හාමුදුරුවන්ට පැහැදිලි කළා චේතෝ විමුක්තිය ලැබීම සඳහා මුහු කරවා ගත යුතු, වර්ධනය කරවා ගත යුතු ඊතා වැදගත් කරුණු පහක්. ඒ කරුණු පහෙන් පළවෙනි කාරණේ පින්වත්නි කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය. දෙවැනි කාරණය සීලවන්ත භාවය. තුන්වෙන්න කෙලෙස් තුනී කරන සිතේ ඇතිවෙන විවිධාකාර සිතිවිලි දුරු කිරීමට සමත් වෙන අප්පිච්ච කතා ආදී කතාවල නිරත වීම. හතරවෙනි කාරණය අරඹන ලද උත්සාහයෙන් යුතුව කටයුතු කිරීම. පස්වැන්න පින්වත්නි ප්‍රඥාවන්ත භාවය. මේ කියන කල්යාණ මිත්‍රයන් නැති බව, සිල්වත් බව, අප්පිච්ච කතා ආදී කතාවල නිරත වීම, ආරද්ධ විරිය හෙවත් අරඹන ලද උත්සාහය තිබීම, ප්‍රඥාවන්ත වීම කියන මේ කරුණු පහ මුහු කුරවා ගත්තොත් තමයි සිත සමාධිගත කොටගෙන එහි අවසානයේහි උතුම් නිවන අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. මේ නිසා නිර්වාණාවබෝධය ළඟා කරගන්නට, නිවන අවබෝධ කරගන්නට කැමැති වෙන අය, උත්සාහවත් වෙන අය මුලින්ම කළ යුත්තේ මේ ගිය හාමුදුරුවෝ වාගේ හොඳ තැන් බලබලා භාවනාවේ නිරත වීම නොවේ. ඊට පෙරම චේතෝ විමුක්තිය අත්පත් කර ගැනීම සඳහා, ලැබීම සඳහා අප තුල පැවතිය යුතු ගුණාංග පහක් තියෙනවා. ඒ ගුණාංග පහ වැඩි දියුණු කරගත් තරමට තමයි පින්වත්නි නිර්වාණාවබෝධය ලං කරගන්නට, සමීප කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා ගිහි පැවිදි අපි කොයි කාටත් බුදුරජාණන් වහන්සේ මේ ගිය හාමුදුරුවන්ට වදාළ මේ කරුණු පහ ඊටාම වැදගත්. නොමෝරා ගිය චේතෝ විමුක්තිය මෝරවා ගැනීම සඳහා, සංවර්ධනය නොවූ චේතෝ විමුක්තිය වැඩි දියුණු කර ගැනීම සඳහා හේතු වෙන කරුණු පහ. ඊයින් පළවෙන්න කල්යාණ මිත්‍රයන් ඇති බවයි. හොඳ නරක කියලා දෙන, කුසල් අකුසල් පෙන්වා දෙන, මග නොමග කියලා දෙන යහපත් මිත්‍රයන්ගේ ආශ්‍රයක් මුලින්ම පැවතිය යුතු වෙනවා නිර්වාණාවබෝධය සඳහා පින්වත්නි. කල්යාණ මිත්‍රයාගේ ස්වરૂපය තමයි
තමන් ඇසුරු නිසුරු කරන පුද්ගලයන් පාපයෙන් ගලවා යහපතෙහි යොදවාලීම පවිටු වැඩ කරන පුද්ගලයන්ව ඒ පාපයෙන් මුදවලා අකුසල් කරන අයව අකුසලයෙන් ගලවලා කුසලයෙහි යොදවන කෙනා තමයි පිනෙහි නිරත කරවන කෙනා තමයි කල්යාණ මිත්‍රයා හැටියට සලකන්නට පුළුවන්කම තියෙන්නේ. කල්යාණ මිත්‍රයන්ගේ ගුණ පිළිබඳව ලක්ෂණ පිළිබඳව ඊ타ම ප්‍රසිද්ධ සිගාලෝවාද සූත්‍ර දේශනාවෙත් කරුණු සඳහන් වෙනවා පින්වත්නි. ඒ කොයි තැනත් සඳහන් වෙන්නේ යහපතෙහි යොදවන පාපීන් ගලවන කෙනා තමයි තව කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ. ඒ නිසා මේ පළමු ගුණධර්මය අප තුල පැවතිය යුතු වෙනවා නිර්වාණාවබෝධය ලැබීම සඳහා. එපමණක් නෙවෙයි ඊළඟට පින්වත්නි සීලවන්ත භාවය අප තුල පැවතිය යුතු වෙනවා නිවන අවබෝධ කරන්නට නම්. කලන මිතුරන් ආශ්‍රය නිස්සය කරන කෙනාට ඒ කලන මිතුරන්ගේ මග පෙන්වීම් අනුව හොඳ නරක දැනගන්නට පුළුවන්. කුසල් අකුසල් දෙක දැනගන්නට පුළුවන්. වරද නිවරද දැනගන්නට පුළුවන්. එසේ දැනගත්තාම කුසලයේහි යෙදෙමින් අකුසලයෙන් ඉවත් වන්නටත් පුළුවන්කම ලැබෙනවා ඒ පුද්ගලයාට. සීලවන්තයෙක් වන්නට නම් පින්වත්නි අප විසින් කළ යුතු ඊතා වැදගත් කාර්යභාරයක් තියෙනවා. ජාතක පාළියේ මහා චත්තාලීස නිපාතේහි සරභංග ජාතකයේ දැක්වෙනවා කායේන වාචා යච යෝධ සංයතෝ මනසා න කිංචි කරෝති පාපං න අත්ථ හේතු අලිකං භනේති තථා විදං සීලවන්තං වදන්ති කියලා ඊතා වැදගත් බණපදයක්. මේ බණපදයෙන් කියවෙන්නේ පින්වත්නි සීලවන්තයෙක් සතු ලක්ෂණයි. සීලවන්තයෙක් වීමට නම් අප විසින් කළ යුතු කටයුතු කීපයක් තියෙනවා. එයින් පළමුවෙන් පින්වත්නි මේ ගාථාවෙහි දැක්වෙන ආකාරයට කායේන වාචා යච යෝධ සංයතෝ මනසා න කිංචි කරෝති පාපං අපේ කය මුල් කරගෙන කරන අකුසලයෙන් වැළකීම තමයි පළමු කාරණය. දෙවැන්න පින්වත්නි අපේ වචනයෙන් කරන වැරදි වලින් වැළකීමයි. තුන්වැන්න අපේ මනසින් කරන අකුසල් වලින් වැළකීමයි. කයෙන් වචනයෙන් සිතෙන් මේ ද්වාරත්‍රයෙන් කරන අකුසල වලින් වැළකෙන කෙනා තමයි සීලවන්තයා වෙන්නේ පින්වත්නි. තථා විදං සීලවන්තං වදන්ති කියලා දැක්ුණේ ඒ අදහසයි. කයින් අපි කරන අකුසල් තුනයි. පානඝාත පරද්දබ්බං පරදාරංච කායතෝ ප්‍රාණඝාතය සොරකම කාම මිත්‍යාචාරය කියන මේ වැරදි තුන කායික වැරදි. කය මුල් කරගෙන සිදු කරන වැරදි. ඊළඟට පින්වත්නි වචනයෙන් කරන වැරදි හතරයි. මුසා පේසුඤ්ඤ පරුසා සම්පප්පලාපා වාචතෝ යයි දැක්වූ ආකාරයට බොරු කීම, කේලාම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම කියන මේ වැරදි හතර වාචසික වැරදි ලෙසයි හැඳින්වෙන්නේ දැක්වෙන්නේ පින්වත්නි.
සීලවන්තයෙක් වන්නට නම් මේ කියන වාචසික වැරදි හතරෙන් ඉවත් විය යුතුයි, දුරු විය යුතුයි. එපමණක් නොවෙයි පින්වත්නි, මනසා නකින්චි කරෝති පාපං, හිතෙන්වත් කිසිදු පාපයක් නොකරන කෙනා තමයි සීලවන්තයෙක් වෙන්නේ. හිත ඇතුලෙන් සිද්ධ කරන ප්‍රධාන අකුසල තුනයි. අභිජ්ජා චේව ව්‍යාපාදං මිච්ඡා දිට්ඨීච මානසෝ යයි දක්වන ලද ආකාරයට දැඩි ලෝභකම හෙවත් අවිද්‍යාව, දැඩි ක්‍රෝධය හෙවත් ව්‍යාපාදය, ඊළඟට මිත්‍යා දෘෂ්ටිය. මේ කියන අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියන වැරදි සිතිවිලි තුනෙන් වෙන්වීමත් සීලයටමයි අයිති වෙන්නේ. මේ ජාතක පාළියේ දැක්වෙන ගාථා ධර්මයේ අනුව. මේ අනුව පින්වත්නි, කය මුල් කරගෙන කරන වැරදි තුනෙන් වැළකීමෙන්, වචනයෙන් කරන වැරදි හතරෙන් වැළකීමෙන්, සිතෙන් කරන වැරදි තුනෙන් වැළකීමෙන්, මේ වැරදි 10න් වැළකීමෙන් තමයි සීලවන්ත භාවය ගොඩනගා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. චේතෝ විමුක්තිය සලසා ගන්නට පෙර කළ යුතු කටයුතු අතර දෙවැන්න සීලවන්ත භාවය ලෙස අපි දැන් දැනගත්තා. සීලවන්තයෙක් වෙන්නට නම් දස අකුසලයෙන් වැළකිය යුතු බවයි මා මේ පැහැදිලි කළේ බුද්ධ දේශනාව අනුව පින්වත්නි. ඊළඟට පින්වත්නි, නිර්වාණාවබෝධය කරන්නට අවශ්‍ය මග පැහැදිලි කරන තුන්වෙනි කාරණය, අපේ හිතේ තියෙන කෙලෙස් තුනී කරන, සිතේ තියෙන ආවරණයන් දුරු කරලා දාන කතා බහේ නිරත වෙන එකයි. අප්පිච්ච කතා ආදී කතාවල යෙදී වාසය කිරීම තමයි එයින් අදහස් කරන්නේ පින්වත්නි. අපි ජීවත් වෙනකොට අපේ සාමාන්‍ය ස්වરૂපය නම් පින්වත්නි, පිරිසක් එකතු වෙච්ච තැන විවිධ වූ කතා බහ ගොඩනගා ගැනීමයි. අපේ කතා බහේ අගක් මුලක් නෑ. කොපමණ කතා කළත් කෙලවරක් නැති කතා තමයි අපි ළඟ තියෙන්නේ. විනය පිටකයේ චුල්ල වග්ග පාළියේ සත්ත සතිකක් කන්දකයේ දැක්වෙනවා පින්වත්නි, රැස්වෙච්ච තැන කෙලවරක් නැති කතා බහ. අනග්ගානි චේව භස්සානි ජායන්ති, තොරතෝංචියක් නැති, අවසානයක් නැති, කෙලවරක් නැති කතා බහ මිනිසුන් රැස්වුනහම ඒ අය අතර ඇති වෙනවා. ඒ උනත් අපි චේකස්ස භාසිතස්ස අත්තෝ න පඤ්ඤායති යයි වදාළ ආකාරයට ඉබඳු කතා බහේ අර්ථවත් භාවය බොහොම අඩුයි. වැදගත්කම ඊටාම අඩුයි. වැදගත්කමක් නැති නිරර්ථක අර්ථ රහිත කතා තමයි අපි ළඟ වැඩිපුර තියෙන්නේ. නමුත් නිර්වාණාවබෝධය ලබන්නට නම් අප ඇතිකර ගත යුතුයි එක්රැස් වූ තැන මේ විදිහෙන් කතා කළ යුතුයි කියන ආකල්පය. ඉබඳු කතා අතර වැදගත්ම කතාවක් තමයි පින්වත්නි අප්පිච්ච කතා, අල්පේච්ඡතාවයේ පිළිබඳ කතාව. මිනිසුන් අතර මහිච්ඡතාවයේ පිළිබඳ කතා තමයි වැඩි. මගේ ගේ මෙබඳු ගෙයක්, එහි ප්‍රමාණය මෙච්චරයි, මා අඳින ඇඳුම් පැළඳුම් මේ වාගේ ඒවා, ඒවා මා මිලදී ගත්තේ මෙපමණ මුදලක් ගෙවලයි, ඒවා මිලදී ගත්තේ මේ මහ විශාල
සුප්‍රසිද්ධ ආයතන වෙලෙනුයි ආදී වශයෙන් තමන්ගේ ලොකුකම් තමන්ගේ බලපුළුවන්කාරකම් ගැන කරන කතා බහ තමයි මිනිසුන් අතර වැඩියෙන් තියෙන්නේ. නිවන අවබෝධ කරගන්නට නම් එබඳු කතාවලින් දුරුව අල්පේච්ඡ භාවය පිළිබඳ කතා බහ අපි හුරු කරගත යුතු වෙනවා අපේ ජීවිතය තුල. එපමණකුත් නෙවෙයි ඊළඟට පින්වත්නි සන්තුට්ටි කතා සන්තෝෂයේ පිළිබඳ කතා බහ අපි ඇති කරගත යුතුයි. අපිට මහමෙර ලැබුණත් ප්‍රමාණවත් නෑ. තථාගතයන් වහන්සේගේ දේශනාවේ දැක්වෙන්නේ න කහාපන වස්සේන තිත්තිකාමේසු විජ්ජති. කහවණු වැස්සක් වැස්සත් ඒවා අහුලගෙන තවත් තියෙනවාද කියලා බලා අතෘප්තිමත්ව වැඩ කරන එක තමයි අපේ ගතිය, අපේ ස්වરૂපය. ලද දෙයින් සතුටු වීමේ ගුණයක් අපි තුල පැවතිය යුතුයි. අපිට තියෙන දෙයින් අර පිරිමැස්මෙන් කාලා බීලා සතුටෙන් ජීවත් විය යුතු විදිහක් අපි ගොඩනගා ගත යුතුයි. ඒ පිළිබඳව අපි කතා කළ යුතුයි. එය සන්තුට්ටි කතාවයි. ඊළඟට පින්වත්නි පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දස්සන කතා ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ විවිධ වූ වැදගත් කතා බහ අපේ ජීවිතේ පැවතිය යුතු වෙනවා. විවේකය සලසා ගැනීම පිළිබඳ කතා, කාය විවේක, චිත්ත විවේක, උපදි විවේකයයි දක්වන ලද ත්‍රිවිධ වූ විවේකය පිළිබඳව කතා බහ අපි ජීවිතේ ඇති කරගත යුතුයි. එපමණක් නොවේ එකිනෙකා සමග නොගැටී අපිට ජීවත් වෙන්නට නම් අනුන්ගේ වැරදි අඩුපාඩු ඇදකුද ගැන කතා නොකොට හැම දෙනා ගැනම යහපත් කල්පනා ඇති කරගෙන අපේ ජීවිතය පවත්වා ගත යුතු වෙනවා. එපමණකුත් නොවේ පින්වත්නි, අපි කොයි විදිහටද වීරියය ඇති කරගත යුත්තේ? වීරියය පිළිබඳව කතා බහ අපි ජීවිතයට ලං කර ගන්නට ඕනේ. සීලවන්තයෙක් වෙන්නේ කොහොමද? සීලය ජීවිතය තුල ඇති කරගන්නේ කොහොමද? සිත සමාධිගත කරගන්නේ කොහොමද? ප්‍රඥාව ඇති කරගන්නේ කොහොමද? විමුක්තිය අත්පත් කරගන්නේ කොහොමද? විමුක්ති ඥාන දර්ශනය කොයි විදියටද මා ළඟා කර ගත යුත්තේ ආදී වශයෙන් නිවනට බර වෙච්ච කතා බහක් අපි අපේ ජීවිතය තුල ගොඩනගා ගත යුතු වෙනවා. මේ තුන්වැනි ගුණාංගයයි අපි ගොඩනගා ගත යුතු අපේ ජීවිතය තුල චේතෝ විමුක්තිය අත්පත් කරගන්නට පෙරදීම. දැන් මා කරුණු තුනක් පැහැදිලි කළා. චේතෝ විමුක්තිය අත්පත් කරගන්නට නම් අපි කල්ැතිව ගොඩනගා ගත යුතු ගුණාංග. පළමුවෙන් කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ලැබීමයි. දෙවැන්න සීලවන්තයෙක් බවට පත්වීමයි. තෙවැන්න දැන් මේ මා පැහැදිලි කළ කෙලෙස් තුනී කරන, සිතේ ආවරණ නැති කරන, නීවරණ දුරු කරන අප්පිච්ච කතා ආදී කතා බහේ නිරත වීමයි. ඊළඟට පින්වත්නි ඇති කරගත යුත්තේ ආරද්ධ විරිය ගුණයයි. අරඹන ලද උත්සාහයයි දක්වන ලද ගුණය තමයි ආරද්ධ විරිය කියන නමින් පින්වත්නි අඳුන්වන්නේ.
අපි ආරද්ධ විරිය ගුණය ඇති කර ගත යුත්තේ කුසලය සහ අකුසලය සම්බන්ධයෙනුයි. අපේ සිතේ ඇතිවෙන මූලික සිතිවිලි කුසල අකුසල කියන ගොඩවල් දෙකට වෙන් කරන්නට පුළුවන්. අකුසල සිතිවිලි ඇති වුණහම ඒ අකුසල සිතිවිලි ඉක්මනින්ම දුරු කර ගන්නට අපි උත්සාහය ඇති කර ගත යුතුයි. ප්‍රයත්න දැරිය යුතුයි. එය තමයි පළවෙනි උත්සාහය ආරද්ධ විරිය කියන ගුණය යටතේ ඇති කර ගත යුතු. uppannānaṁ අකුසලානං ධම්මානං පහානාය චන්දං ජනේති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති කියලා වදාළ පරිදි අපි උපන් අකුසල් දුරු කිරීම සඳහා නැති කිරීම සඳහා උත්සාහය ඇති කර ගත යුතු වෙනවා. ඊළඟට පින්වත්නි, මෙතෙක් අපි තුල ඇති වෙලා නැති අකුසල් කවදාවත්ම ඇති නොවි සිටින්නට අපි තුල උත්සාහයක් ඇති කර ගත යුතු වෙනවා. එය දෙවෙන්නයි. කවදාවත්ම අපි නොකල අකුසල් තියෙනවා නම් ඒවා කිසිදු අයුරකින් නොකර සිටින්නට අපේ හිත තුල ඇති කර ගත යුතු උත්සාහයයි මේ පින්වත්නි. මේ අනුව උපන් අකුසල් ප්‍රහාණය කරන්නටත් නූපන් අකුසල් නූපදවන්නටත් ඇති කර ගත යුතු උත්සාහය ආරද්ධ විරිය ගුණයටයි අයිති වෙන්නේ. එපමණක් නොවේයි පින්වත්නි, ඊළඟට අපි මෙතෙක් කරගෙන යන අකුසල් කුසල් තියෙනවා බොහෝ සෙයින්ම. ඒ කුසල් තව තවත් වැඩි වැඩියෙන් කරන්නට අපේ හිත තුල ඇති කරගන්නා උත්සාහය ආරද්ධ විරිය ගුණයටයි වැටෙන්නේ. එපමණක් නොවේ, අපි කවදාවත්ම නොකල කුසල් වැඩි වැඩියෙන් වහා ඉක්මනින් ශීඝ්‍රගාමීව කරගන්නට අපේ හිතේ ඇති කරගත යුතු උත්සාහයත් ආරද්ධ විරිය ලෙසමයි ඇඳින් වෙන්නේ පින්වත්නි. ඒ අනුව කවදාවත්ම අපි තුල ඇති වෙලා නැති කුසල් ඇති කර ගන්නට, ඉක්මනින් ඇති කර ගන්නට අප තුල තිබිය යුතු උත්සාහයත්, අපි කරගෙන යන කුසල් වැඩි වැඩියෙන් කරන්නට ඇති කර ගත යුතු උත්සාහයත් ආරද්ධ විරිය කියන මේ ගුණයටමයි වැටෙන්නේ. මේ අනුව ආරද්ධ විරිය අරඹන ලද උත්සාහය කියන ගුණය ඇති කර ගන්නට පැති හතරකින් ක්‍රියා කළ යුතුයි. එය සතර සම්‍යක් ප්‍රධාන වීරියය ලෙස අපේ බණ පොතේ විස්තර වෙනවා. නූපන් අකුසල් නූපදවන්නටත්, උපන් අකුසල් ප්‍රහාණය කරන්නටත්, නූපන් කුසල් උපදවන්නටත්, දැනට කරගෙන යන කුසල් වැඩි වැඩියෙන් කරන්නටත් ඇති කර ගත යුතු උත්සාහයයි ආරද්ධ විරිය නමින් බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කළේ පින්වත්නි. අවසාන ගුණය චේතෝ විමුක්තිය ලැබීමට පෙර අප ඇති කර ගත යුතු ප්‍රඥාවයි. ප්‍රඥාව ඇති කර ගන්නට නම් පින්වත්නි, අපි අපේ ජීවිතය ඊතා ගැඹුරින් සලකා බැලිය යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ගිය හාමුදුරුවන්ට පැහැදිලි කළේ පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ හෝති අරියාය නිබ්බේධිකාය
සම්මා දුක්ඛක්ඛය ගාමිනියා කියන මේ බුද්ධ වචනෙන් අපි ප්‍රඥාව ඇති කර ගත යුත්තේ අපේ ජීවිතයේ අනිත්‍යතාවය සලකා බලාගෙනයි. අපේ ජීවිතයේ පිළිබඳව අපි බොහෝ විට දකින්නේ මානයෙන්, තෘෂ්ණාවෙන්, තණ්හාවෙන්, මානයෙන්, දෘෂ්ටියෙන් බැඳිලා තමයි අපි අපේ ජීවිත දිහා බලන්නේ. අපි කල්පනා කරනවා මේ ඉන්නේ මමයි කියලා මම ගැන. අපි මම කියන්නේ මේ බඹයක් දිග කයටයි. මේ බඹයක් දිග කය මම වගේම මෙය මගේ කියලත් අපි කල්පනා කරනවා. මේ කය මමයි, මේ කය මගේයි කියලයි අපි කල්පනා කරන්නේ, හිතන්නේ, කතා කරන්නේ. නමුත් පින්වත්නි, මේ මම කියලා අඳුන්වන, මගේ කියලා අල්ලාගෙන ඉන්න මේ ශරීරය මරණය අවසන් කොට පවතින එකක්. මේ ශරීරය රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පහේ එකතුවෙන් හැදිලා තියෙන එකක්. ඒ නිසා මේ පංචස්කන්ධයෙන් නිර්මාණය වෙලා තියෙන මේ ශරීරය කවදා හරි දවසක විනාශ වෙලා යනවා, නැති වෙලා යනවා. ඒ අපි මැරෙන දවසයි. මැරෙන දාට මේ මම කියලා හිතන, මගේ කියලා අල්ලාගෙන ඉන්න, බැඳගෙන ඉන්න, තබාගෙන ඉන්න මේ කය අපි දාලා යනවා, අත්හැරලා යනවා, අරගෙන යන්නේ නෑ. ඒ නිසා මම මගේ කියලා හිතන මේ කය අත්හැරලා යන එකක්, දාලා යන එකක්. මේ ගැන අපිට කල්පනාවක් තිබිය යුතුයි, අවබෝධයක් තිබිය යුතුයි. මේ ශරීරයේ ඇතිවීම නැතිවීම පිළිබඳව දැක්මක් අපි තුල පැවතිය යුතුයි. අන්න ඒ දැක්ම ඇති කර ගන්නට නම් අප තුල පැවතිය යුත්තේ ප්‍රඥාවයි. ඒ ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ අඳුන්වා වදාළේ උදයත්ත ගාමිනී පඤ්ඤා කියන නමිනුයි. මේ ශරීරයේ මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම පිළිබඳව අප ඇති කර ගත යුතු හැඟීම, අපි ඇති කර ගත යුතු දැක්ම තමයි ප්‍රඥා කියන නමින් උන්වහන්සේ අඳුන්වා වදාළේ. ඒ ප්‍රඥාව, උදයත්ත ගාමිනී ප්‍රඥාව යම් කෙනෙක් තුල තියෙනවා නම් ඒ කෙනා ඒ ප්‍රඥාව විසින්ම මෙහෙයවනවා පින්වත්නි, නිර්වාණය අවබෝධ කරගන්නට. ඒ නිසා ඒ උදයත්ත ගාමිනී ප්‍රඥාව ඊටාම උතුම් එකක්, ඊටාම ශ්‍රේෂ්ඨ එකක්. එය සියලු දුක් කෙලවර කොට අවබෝධ කරන, නිවන අත්පත් කරගන්නට අපිව මෙහෙවාලන ඊටාම වැදගත් මූලධර්මයක්, සාධකයක් පින්වත්නි. ඒ නිසා ප්‍රඥාව පුරුදු කරගත යුතුයි. උදයත්ත ගාමිනී ප්‍රඥාව දියුණු කරගත යුතුයි පින්වත්නි. නිර්වාණාවබෝධය ලැබීම සඳහා මේ ගිය හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ පැහැදිලි කළ ආකාරයෙන් මේ ගිය හාමුදුරුවෝ ඈත ලස්සන කෙළෑවක් දැකලා කිමිකාලා ගංතෙර අද්දරින් තිබිච්ච එතන භාවනා කරන්න හොඳම තැනක් කියලා හිතලා බුදුහාමුදුරුවෝ එපා කියද්දිම උන්වහන්සේව අතෑරලා දාලා ඉක්මනින්ම භාවනා කරලා නිර්වාණය අවබෝධ කරන්නට උත්සාහ කළත් උන්වහන්සේගේ හිතේ ඇතිවෙච්ච කාම විතර්ක, ව්‍යාපාද විතර්ක,
විහිංසා විතර්ක කියන මේ විතර්ක මේ සිතිවිලි පාලනය කරගන්න බැරිව ආපහු බුදුහාමුදුරුවෝ ළඟට වැඩියට පස්සේ බුදුහාමුදුරුවෝ මේ ගිය හාමුදුරුවන්ට වදාළ වැදගත්ම කරුණු පහක් තමයි මම මේ පැහැදිලි කළේ. සිත සමාධිගත කරගෙන, සිත එකඟ කරගෙන, සිත සංවර්ධනය කරගෙන, සියලු කෙලෙස් දුරු කරගෙන, නීවරණ නැති කරගෙන නිර්වාණාවබෝධය ලබන්නට කල්පනා කරන කෙනා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ ගුණාංග පහ තමන් තුළ ඇති කරගන්න එකයි. මොනවද? කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන එක, සීලවන්තයෙක් වෙන එක, සිතේ කෙලෙස් තුනී කරන කතා බහේ නිරත වෙන එක, අරඹන ලද උත්සාහයෙන් කටයුතු කරන එක, උදයත්ත ගාමිනී ප්‍රඥාව ජීවිතය තුළ ගොඩනගා ගන්නා එක. මේ කියන ගුණාංග පහ යම් කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ඇති කර ගන්නවාද අන්න ඒ කෙනාට පින්වත්නි තවත් ඉදිරියට ගමන් කරන්නට පුළුවන් නිර්වාණාවබෝධය සඳහා. ඒ ඉදිරියට ගමන් කරන අවස්ථාවේදී ඒ කෙනා කරුණු හතරක්, ඊටාම වැදගත් කරුණු හතරක් තමන්ගේ හිතේ වැඩි දියුණු කරගන්න ඕනේ. මතු මත්තෙහි තමන්ගේ හිත තුළ කරුණු හතරක් වැඩි දියුණු කරගන්නට ඕනේ. කරුණු හතරකින් තමන්ගේ සිත දියුණු කරගන්නට ඕනේ. බණ භාවනා කරනකොට තමන්ගේ හිත ඇතුලේ සිතිවිලි නැගෙනවා. ඒ සිතිවිලි ඇතැම් වෙලාවට රාග නිස්ෘත සිතිවිලි, රාගේ ඇසුරු කරගත්ත සිතිවිලි, කාමය ආශ්‍රය කරගත්ත සිතිවිලි, ඇතැම් විට තරහව ද්වේෂය ආශ්‍රය කරගත්ත සිතිවිලි, නැතිනම් විහිංසාව පදනම් කරගත්ත සිතිවිලි. මේ කොයි ආකාරයේ සිතිවිල්ලක් ඇති වුණත් ඒ ඇතිවෙන ඊටාම කුඩා සිතිවිලි දැනගන්නට පුළුවන් වෙන්නට ඕනේ අපිට පින්වත්නි. බුදුහාමුදුරු වදාලා කුද්දා විතක්කා සුකුමා විතක්කා අනුග්ගතා මනසෝ උප්පිලාවා. ඊටාම කුඩා ඊටාම සියුම් සිතිවිලි අපේ හිත ඇතුලේ ඇති වෙලා ඉල්පිලා යනවා, උඩට ඉස්සිලා යනවා, මතුවෙලා එනවා. එතකොට අපි මොකද කරන්න ඕනේ? ඒතේ අවිද්වා මනසෝ විතක්කේ හුරා හුරං ධාවති භන්තචිත්තෝ. ඒවා ගැන දැනගන්න බැරි වුණොත් හිතේ ඇතිවෙන ඊටාම සියුම් ඊටාම කුඩා සිතිවිලි ගැන අපිට දැනගන්න බැරි වුණොත් අපිට වෙන්නේ ඒ සිතිවිලි එක්කම ජීවත් වෙමින් කරදර ගොඩක, ප්‍රශ්න ගොඩක වැටෙන්නටයි. කරදර මැද, ප්‍රශ්න මැද සිතෙන් දුක් විඳ විඳ කටයුතු කරන්නට තමයි අපිට සිද්ධ වෙන්නේ. තමන්ගේ හිතේ ඇතිවෙන මේ කුඩා සියුම් සිතිවිලි ගැන දැනගන්න බැරි වුණොත් කාමයේ ආශ්‍රය කරගත්ත, ද්වේෂය ආශ්‍රය කරගත්ත මේ වගේ සිතිවිලි දැනගන්න බැරි වුණොත් ඒ කෙනා හරියට එහෙ මෙහෙ දුවන උම්මත්තකෙක් වාගේ කටයුතු කරන්නේ. කල යුතු නොකල යුතු දේ දන්නේ නැහැ. දැනගන්න බෑ ඒ කෙනාට. කුසලයේ අකුසලයේ තේරෙන්නේ නැති නිසා ඒ කෙනා භ්‍රාන්තව පිස්සු වැටුණා වාගේ වැඩ කරන්නේ. හොඳ නරක තේරෙන්නේ නැහැ. මග නොමග දැනෙන්නේ නැහැ. ඔහේ වැඩ කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ගිය හාමුදුරුවන්ට වදාලා මේ විදිහට
හිතේ නැගෙන සිතිවිලි දැනගන්න පුළුවන් වුණොත් ඒ කෙනා ක්‍රම 4ක් අනුගමනය කරන්න ඕනේ. ඒතේ ච විද්වා මනසෝ විතක්කේ හොඳ නුවණ තියෙන කෙනෙක් නම් තමන්ටම පුළුවන් තමන්ගේ හිතේ නැගෙන අකුසල සිතිවිලි ගැන දැනගන්න. ඒ දැනගත්තට පස්සේ ඒ කෙනාට පුළුවන් අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය. රාගය ඇති වුණොත් හිතේ, කාමය ඇති වුණොත් හිතේ, ඇලීම ඇති වුණොත් හිතේ, ආශාව ඇති වුණොත් හිතේ, තණ්හාව ඇති වුණොත් හිතේ, ඒ ආශාව, තණ්හාව, රාගය, ලෝභය මේවා ඇති වුණොත් ඒ වෙනුවට අසුභය වර්ධනය කරන්නට බුදුහාමුදුරුවෝ උපදෙස් දුන්නා. මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. හිත ඇතුලේ ඇතිවෙන සියුම් සිතිවිලි තරහව මුල් කරගත් ඒවනම්, ක්‍රෝධය මුල් කරගත් ඒවනම්, වෛරය සහගත සිතිවිලි නම්, බද්ධ වෛරය ඇති සිතිවිලි නම්, ව්‍යාපාදයේ සහිත සිතිවිලි නම්, හිත ඇතුලේ තියෙන්නේ තරහව නම්, ක්‍රෝධය නම්, වෛරය නම්, බද්ධ වෛරය නම්, ව්‍යාපාදේ නම් ඒ කෙනාට පුළුවන් මෛත්‍රිය වඩන්නට ව්‍යාපාදේ දුරු කර ගැනීම සඳහා. එපමණකුත් නොවේ. ආනාපාන සති භාවේ තබ්බා විතක්කුපච්ඡේදාය. තමන්ගේ හිත නොසන්සුන් නම්, කලබලයි නම්, එකඟ නැතිනම්, ඉහිමිහි දුවනවනම් ඒ කෙනාට පුළුවන් ආනාපාන සතිය වඩන්ඩ තමන්ගේ හිතේ විතර්කය නැති කරගන්න, නොසන්සුන්කම නැති කරගන්න, කලබල ගතිය නැති කරගන්න. එපමණකුත් නෙවෙයි. බුදුහාමුදුරුවෝ වදාලා අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ඝාතාය. අස්මිමානය දුරු කරගන්න මම කියන හැඟීම මා පෙර මතක් කළ ආකාරයට මේ ඉන්නේ මමයි, මේ කය නම් මමයි, මේ කය නම් මගේ, මේ කියන අස්මිමානය දුරු කරගන්න අනිච්ච සංඥා භාවේ තබ්බා. අනිත්‍යය පිළිබඳව හැඟීම, අනිත්‍ය සංඥාව වර්ධනය කරගත යුතුයි. මේ තමයි භාවනාව. පින්වත්නි, භාවනාව කියන්නේ කකුල් බැඳගෙන, ඉරමිනියා ගොතාගෙන, ඇස් පියාගෙන ඉන්න විදිහක් නෙවෙයි. භාවනාව කියන්නේ තමන්ගේ හිතේ ඇතිවෙන ඊ타ම සියුම්, ඊ타ම කුඩා අකුසල සිතිවිලි දැනගෙන, ඒ සිතිවිලි අවබෝධ කරගෙන ඒවා දුරු කරගන්න දරන උත්සාහය. ඒ දුරු කර ගැනීම සඳහා හිත සංවර්ධනය කිරීම. හිතේ රාග සිතිවිලි නම් රාග සිතිවිලි වෙනුවට අසුභය වර්ධනය කරනවා. එය අසුභානුස්සතියයි. හිතේ තියෙන්නේ තරහ සහගත සිතිවිලි නම්, ව්‍යාපාද සිතිවිලි නම් මෛත්‍රිය වඩනවා. එය මෙත්තානුස්සතියයි. හිතේ නොසන්සුන් සිතිවිලි නම්, කලබලකාරී සිතිවිලි නම්, විතර්කයෙන් වැසුණු සිතිවිලි නම් ඒවා නැති කරගන්න ආනාපාන සතිය වර්ධනය කරනවා. මේ ආනාපාන සතියයි. හිතේ තියෙන අස්මිමානේ දුරු කරගන්න නම් අනිච්ච සංඥාව වැඩි යුතුයි. මේ අනිත්‍යය පිළිබඳ භාවනාවයි. මේ භාවනා 4 වර්ධනය කළොත් පින්වත්නි, එතන තමයි අශේෂ මේතේ පජහාසි බුද්ධෝ, සියලුම කෙලෙස් දුරු කරලා බුද්ධ කියන උතුම් වූ
අවබෝධය ලබන්න පුළුවන් වෙන්නේ අරහත්ත්වයේ ලබන්න පුළුවන් වෙන්නේ. මේ ගිය හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා ඔබ ඉක්මන් වුණා වැඩි භාවනාවට. භාවනාවට පෙර කළ යුතු දේ කරගෙන නෙවෙයි ඔබ භාවනාවට පිවිසුනේ. එනිසා ඔබට බැරි වුණා හිතේ ඇතිවෙච්ච කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක දුරු කරගන්න. ඔබ කළ යුතු කටයුතු ටික කරගත්තා නම් පංචවිධ ධර්ම සම්පූර්ණ කළා නම් භාවනාවට පෙර ඔබට ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන් වුණා. නමුත් ඔබ අසමත් වුණා පින්වත්නි. අපිත් භාවනාවට පෙර කළ යුත්තේ කලන මිතුරන් ආශ්‍රය කරගෙන සිල්වත්ව අප්පිච්ච කතා ආදී යෙදිලා අරඹන ලද උත්සාහයෙන් වැඩ කරලා ප්‍රඥාවන්තව ජීවිතයේ දැකලා කටයුතු කරමින් සිත සංවර්ධනය කරගෙන රාග සිතිවිලි ඇති වුණාම අසුභය වඩලා ද්වේෂ සිතිවිලි ඇති වුණාම මෛත්‍රිය වඩලා නොසන්සුන් සිතිවිලි ඇති වුණාම ආනාපාන සතිය වඩලා අස්මිමානය මම මගේ කියන හැඟීම ඇති වෙච්චාම අනිච්ච සංඥාව වඩලා අපේ ජීවිතේ හදාගෙන නිවන අවබෝධ කරගන්න එකයි ධර්ම ශ්‍රවණයෙන් ඔබ හැමට උතුම් ධර්මාවබෝධයම වේවායි සාදු කියා ප්‍රාර්ථනා තබන්නට හොඳයි. අද ජයමග රූපවාහිනී නාලිකාවේ ධර්ම දේශනාවේ දායකත්වය අංක 207 කොස්වත්ත තලංගම උතුර නිවසේ පදිංචි රමණී ගොඩවිතාන දියණිය ඇතුළු පවුලේ හැම දෙනා විසින් දරනු ලැබුවේ. ඒ ඇත්තන් බලාපොරොත්තු වන පරිදි මේ ධර්ම දේශනාවෙන් අත්පත් කරගත් උතුම් ධර්ම දානමේ ආනිසංසය තලංගම උතුර කොස්වත් අංක 207 නිවසෙහි පදිංචිව ඉඳලා මීට වසර 4කට පෙර අභාවයට පත්වෙච්ච පාඨශාලාචාරිණී කුසුම් හේවා විතාරණ ආදරණීය මෑණියන්ටත් පියදාස ගොඩවිතාන ආදරණීය පියතුමන්ටත් අනුමෝදන් වේවා. දෙමව්පියන් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියලා එයට පින් දෙමු. ඒ වගේම මේ උදාර ධර්ම දානානිසංසය ඒ පවුලේ ඇත්තන්ගේ නමින් මිය ගිය සියලු ඥාතීන්ටත් අනුමෝදන් කරමු. ඒ ඥාතීනුත් මෙපින් අනුමෝදන්ව නිවනින් සැනසෙත්වා කියලා ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. මේ උදාර ධර්ම දානමේ ආනිසංසය අංක 207 කොස්වත්ත තලංගම උතුර නිවසේ පදිංචි රමණී ගොඩවිතාන දියණිය ඇතුළු පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනය දිගාසිරි සම්පත් පිණිස මෙලව සැනසීම පිණිස පරලොව සුගතිය පිණිස කෙලවර නිවන් පිණිසම හේතු වේවා වාසනා වේවායි සාදු කියා ප්‍රාර්ථනා තබන්නට හොඳයි. මේ උදාර ධර්ම දානමේ ආනිසංසය ජයමග රූපවාහිනී නාලිකාවේ නිර්මාතෘ අපේ උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රදාන සත්පුරුෂ සියලු දෙනාටත් ලැබේවා. ඒ හැමටත් දිගාසිරි සම්පත් ලැබේවා. මෙලොව වාසනාව සෞභාග්‍යයම උදා වේවා. මෙපින් බලෙන් ඒ හැමටත් උතුම් නිවනින් සැනසීම අත්පත් වේවායි සාදු කියා ප්‍රාර්ථනා තබන්නට හොඳයි. ලෝ සසුන් රක්නා සියලු දෙවියෝ ඉෂ්ඨකාමී අභිවෘද්ධිදායක දෙවිවරු මෙපින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ අපේ රට ජාතිය ශාසනය සම්බුද්ධ ධර්මයේ මහා සංඝරත්නය බෞද්ධ මහජනතාව ආරක්ෂා කෙරෙත්වා. දෙවියෝ අභිවෘද්ධිය සලස්වත්වා. උතුම් නිවනින්ම දෙවියෝත් සැනසෙත්වායි සාදු කියා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්නට හොඳයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු
රක්ඛන්තු ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ස සංපත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.